හෙට 11:30ට දේශපාලන පරිගැනීම් පිළිබඳ පරීක්ෂා කර තොරතුරු ලබා ගැනීම සඳහා වන ජනාධිපති පරීක්ෂණ කොමිසම් සභාවට මාව කැඳවා තිබෙනවා. හෙට උදේ 11:30ට එම කැඳවීමේ සිතාසිය අපගේ පක්ෂ කාර්යාලයට ලැබී තිබෙනවා. ඒ පිළිබඳව මා දැනුවත් වී තිබෙනවා. ඒ අනුව හෙට දිනේ 11:30ට එම කොමිසම් සභාව හමුවේ පෙනී සිටින්න මා සූදානම්. ඒ විශේෂයෙන්ම අපි දන්නවා අපේ රටේ මහජනයාගේ ධනය දේශපාලකින් කණ්ඩායම ඒ වගේම ඔවුන්ගේ රැකවරණේ පෝෂණය වෙන ව්‍යාපාරික කණ්ඩායම ඒ වගේම ඔවුන්ට විවිධ ආකාරයෙන් අනුබල දක්වන රාජ්‍ය සේවයේ 14ක් වන කුඩා කණ්ඩායමක් අපේ රටේ මහජනයාගේ දේපල විනාශ කරන්න, හොරකම් කරන්න කටයුතු කරලා තිබෙනවා. ඒ ස්වල්ප ප්‍රමාණයක් නොවේ. ඔබට මතක ඇති හිටපු විගණකාධිපතිතුමා වාර්තාවක් කරා පෙන්වා දෙනු ලැබුවා අපේ රටේ මුළු ණය ප්‍රමාණය ට්‍රිලියන 11කට ආසන්න වුවත් ඒ ණයවලට සරිලන වත්කම් ගොඩනගී තිබෙන්නේ ට්‍රිලියන 1.8ක් වැනි සොච්චම් ප්‍රමාණයක් බව. ඒ කියන්නේ ට්‍රිලියන 11ක් ණය ගන්නකොට ට්‍රිලියන 11ක ණය බරක් රට හිර වෙනකොට වත්කම් ගොඩනගී තිබෙන්නේ ට්‍රිලියන 1.8යි නම් එයින් කියන්නේ අන් කවරක්වත් නොවේ ට්‍රිලියන 9.2කට ආසන්න මුදල් ප්‍රමාණයක් වතුරේ ගහගෙන ගොස් තිබෙන බව. මේකනේ කියන්නේ. ඒතර මේ ධනයට මොකද්ද වුනේ? අපි සතුව විශාල තොරතුරු ප්‍රමාණයක් තිබෙනවා. මේ ධනය වතුරේ ගසාගෙන ගොස් නොවේ තිබෙන්නේ. මේ ධනය මා කලින් සඳහන් කළ දේශපාලන කණ්ඩායම ඔවුන් යටතේ යැපෙන ව්‍යාපාරික චෞර කණ්ඩායම ඒ වගේම 14ක් වන නිලධාරීන් කණ්ඩායමක් අත මේ ධනය කේන්ද්‍රගත වෙලා තිබෙනවා. අපේ රට අද විශාල ණය උගුලක හිර වී තිබෙනවා. රට විශාල ණය උගුලක හිරකොට ගන්නා ලද මේ ධනය මේ මුදල් ප්‍රමාණය කුඩා කණ්ඩායමක් අත සංසරණ වෙන තත්ත්වයක් බවට පත් වී තිබෙනවා. දේශපාලන ව්‍යාපාරයක් හැටියට අපි පෞද්ගලිකව මම මෙම මහජනයාගේ දීපල හොරකම් කිරීම පිළිබඳව නාස්ති කිරීම පිළිබඳව අනවරත අරගලයක අපි නිරත වී සිටිනවා. ඒ මාගේ හෝ මාගේ පක්ෂයේ කිසියෙකුගේ නිවසට මේ ධනය ගෙන යාම සඳහා නොවේ. ඒ අන්කවරක් සඳහාවත් නොවේ. මහජනයාගේ ධනය යලි මහජනයාගේ සුභසිද්ධිය මහජනයාගේ අභිවෘද්ධිය වෙනුවෙන් නැවත ලබා ගැනීමේ අරමුණ. ඒ වගේම මේ වංචාව දූෂණයේ නාස්තියට තීරණාත්මක ලෙස තිත තැබීමේ අරමුණ. අපේ පක්ෂයේ විශේෂයෙන්ම අපේ වසන්ත සමරසිංහ සහෝදරයා, අපේ සුනිල් හඳුන්නේ සහෝදරයා, ඒ වගේම අප එම වංචා දූෂණ වලට ක්‍රියාත්මක කිරීම සඳහා එරෙහිව ක්‍රියාත්මක කිරීම සඳහා බලය ලැබී තිබෙන ආයතන තිබුණා. එය අපරාධ පරීක්ෂණ කොමිසම්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, අල්ලස්සෝ දූෂණ විමර්ශන කොමිසම් සභාව, ඒ වගේම ඒ වෙනුවෙන්ම ගොඩනගන ලද FCID බරපතල මූල්‍ය අපරාධ කොට්ටාස. අපි මොකද කර තිබෙන්නේ? අපි මේ කොට්ටාසයන් සඳහා අපි පැමිණිලි ඉදිරිපත් කොට තිබෙනවා. ඒ කුමක් වෙනුවෙන්ද? මෙම මහජනයාගෙන් වංචා කරන ලද දීපල යලි මහජනයා වෙත ලබා ගැනීමේ අරමුණයි. ඒ සඳහා අපි එම ආයතනට පැමිණිලි කිරීම පමණක් නොවේ. අපි පාර්ලිමේන්තුවේදී ඒ පිළිබඳ සවිස්තරාත්මක කරුණු එකින් එක සමහර අවස්ථාවල ඒට වගකිය යුතු පුද්ගලයන් ඉදිරිපිට අප සමහර වංචා දූෂණ කතා කරේ.
රනිල් වික්‍රමසිංහ හවුල් වී තිබෙනවා නම් රනිල් වික්‍රමසිංහ ඉදිරිපිට පාර්ලිමේන්තුවේ. ලක්ෂ්මන් කිරියල්ල හවුල් වී තිබෙනවා නම් ලක්ෂ්මන් කිරියල්ල ඉදිරිපිට. මහින්දානන්ද අලුත්ගමගේ හවුල් වී තිබෙනවා නම් ඔහු ඉදිරිපිට. මහින්ද රාජපක්ෂ මහත්මයා හවුල් වී තිබෙනවා නම් ඔහු පාර්ලිමේන්තුවේ සිටින විට ඔහු ඉදිරිපිට. එයි මහජනයාගේ දීපල වංචා කරලා හොරකම් කරලා නිදැල්ලේ කිසි කෙනෙකුට ඉන්න අයිතියක් නැති බෙවි. පාර්ලිමේන්තුවේ පමණක් නෙවෙයි. අපි පාර්ලිමේන්තුවෙන් පිටත අපි අදහස් ඉදිරිපත් කිරීමේදී අපි කරුණු ඉදිරිපත් කිරීමේදී එපමණක් නොවේ. ඔබට මතක ඇති පහුගිය කාලේ අපි උද්ඝෝෂණ ගණනාවක් කරා මෙම වංචනිකයන්ට දඬුවම් දෙන්න වංචා කරන ලද දීපල යලි පවර ගන්න කියලා. නිසා දේශපාලන ව්‍යාපාරයකට අපි පෞද්ගලිකව මම මෙම වංචාව දූෂණයට එරෙහි පාර්ලිමේන්තුවෙන් පිටතත් අරගලකට තිබෙනවා. දැන් සිදුවී තිබෙන දේ තමයි අපට ජනාධිපති විමර්ශන කොමිසම සභාවකට එන්න කියා තිබෙනවා. සිතාසියක් යවා තිබෙනවා. හෙට 11:30. ඉතින් අපි මොකද්ද කළ යුතු වන්නේ? මෙම වංචා දූෂණය නාස්‍යයට එරෙහි අනවරත අරගලීම කොටසක් සම්දිස්ථානයක් බවට එම ජනාධිපති කමිෂන් සභාව පත් කරගන්න අපි සූදානම්. මේ රටේ ජනතාව දැනගත යුතුයි. ජනතාවට අයිති දීපල පාසලේ දරුවාට වැසිකිළියක් වතුර ලබා දෙන්න තිබෙන දීපල, රෝහලට බෙහෙත් දෙන්න තියෙන දීපල, ගොවි ජනතාවට පොහොර ලබා දෙන්න තිබෙන ධනය, රටේ ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් වැය කළ යුතු ධනය කුඩා කණ්ඩායමක් අත සංකේන්ද්‍රණ වී තිබෙනවා නම් මා හිතනවා පොදු ජන අරගලයේම බවට පත් විය යුතු වන්නේ මෙම වංචනිකයට දඬුවම් ලබා දීම සහ වංචා කරලද දීපල පවරා ගැනීම. මා හිතනවා 2015 ආණ්ඩුවට 2015 ගොඩනැගෙන ආණ්ඩුවට ලැබුණු ජනවරමේ ප්‍රබලම කොටසක් නියෝජනය කරන ලැබුවේ වංචනිකයට දඬුවම් දෙන්න කියන එක. ඔබ බැලුවොත් 2015 මැතිවරණ වේදිකාවේ වැඩිම සාකච්ඡාවට බඳුන් වූ කරුණු තමයි වංචා පිළිබඳවත් වංචනිකයට දඬුවම් ලබා දීම පිළිබඳවත් එම දීපල යලි ලබා ගැනීම පිළිබඳව. හැබැයි 2015 කට නැගුණු ආණ්ඩුව එම ජනවරමට මුළුමනින්ම ප්‍රතිපක්ෂව ගමන් කරමින් යලි අර පරණ වංචා දූෂණ නාස්ති පාරම ගමන් කර තිබෙන බවට ඕනතරම් අපි සතු උදාහරණ තිබෙනවා. හැබැයි ඒ ආණ්ඩුව මෙහෙ බොහෝ අය වංචනිකයන් රකින්න වංචාවේ යෙදෙන්න කටයුතු කරත් අපේ කටයුතු කර තිබෙන්නේ කෙසේද? අප කටයුතු කර තිබෙන්නේ පෙර ආණ්ඩුවෙත් ඒ මොහොතේ පවතින ආණ්ඩුවෙත් දැන් ආණ්ඩුවෙත් මහජනයාගේ දීපල හොරකම් කිරීම නාස්ති කිරීම පිළිබඳව ජනතාවට එළිදරව් කිරීම ඒ වංචනිකන දඬුවම් දීම සඳහා වූ අරගලය. ඒ අරගලය අපි නිරත වී සිටිනවා. ඒ කිසිසේත්ම සංගවන්න හෝ කිසිසේත්ම මේ අරගලයෙන් පලා යන්න හෝ අප සූදානම් නැහැ. මොකද ඒ අරගලය අපිත් අත්තරිනවනම් වංචනිකයන් දූෂිතයන්ට එරෙහිව කරන සටන අපිත් මග හරිනවනම් කවුද කරන්නේ? මා හිතනවා මේ මොහොතේ ඊට එරෙහි අරගලය අපේ කරමත පැටවී තිබෙනවා. ඒ නිසාද අපේ රට අවශ්‍ය වී තිබෙන කුමන වර්ගයේ කොමිසමක්? අපි ඈත ගමක පුරවැසියෙක්ගේ මාධ්‍යවේදියෙක් හැටියට ඔබගෙන් ඇහුවොත් මේ රටේ වංචා දූෂණ වලට එරෙහිව පවතින ආණ්ඩු ගනු ලැබූ තීරණ ප්‍රමාණවත්ද? ආందోලනයට තුඩු දී තිබෙන වංචනිකයන් නීතිය හමුවට පැමිණීම සඳහා ගන්නා ලද ක්‍රියාමාර්ග ප්‍රමාණවත්ද? මහජනක දීපල කෝටි ප්‍රකෝටි ගණන් හොරකම් කරන ලද වංචනිකයන් ගත වූ අවුරුදු 72ම දෙන ලද දඬුවම් ප්‍රමාණවත්ද? මා හිතනවා සෑම පුරවැසියෙකුම පිළිගන්නවා ප්‍රමාණවත් නොවන බව. ප්‍රමාණවත් නොවන පමණක් නෙවෙයි සෑම ආණ්ඩුවක්ම තමන්ගේ බලය උපයෝග කරගෙන වංචාවන් ආරක්ෂා කොට තිබෙනවා, වංචනිකයන් ආරක්ෂා කොට තිබෙනවා.
සැබවින්ම අද අපේ රට කොමිසමක් අවශ්‍යයි. ඒ කොමිසම කුමක්ද? ඒ වෙන කොමිසමක් නෙවෙයි. මේ වංචනිකයන් මේ තරම් ධනෙ හොරකම් කරලා නිදැල්ලේ ගැවසෙන්නේ කොහොමද කියලා සොයා බැලීම සඳහා මහජන විනිශ්චය කොමිසම් සභාවක් අද අපේ රට අවශ්‍යයි. සෑම පුරවැසියෙක්ම එල්ල කරනු කියේ. පළාත් පාලන ආයතන සම්බන්ධ නිලධාරී, අමාත්‍යංශ වලට සම්බන්ධ නිලධාරී, සාමාන්‍ය ගමේ පුරවැසියන් මේ හැම දෙනාම දන්නවා මේ වංචා සිදු වී තිබෙන ආකාරය, මේ ධනය කේන්ද්‍රගත වෙලා තිබෙන කාගාවද කියන එක පිළිබඳව. නිසා අද අපේ රටේ ප්‍රබල මධ්‍යස්ථානයක් අවශ්‍යයි. මේ වංචාවන් සිදු වුණේ කොහොමද? වංචනයේ ධනය රැස් වී තිබෙන්නේ කොතනද කියලා සොයා බැලීම සඳහා මහජන විනිශ්චය කොමිසම සභාවක්. හැබැයි ඒ වෙනුවට ජනාධිපති ගෝඨාභය ගොඩනගා තිබෙන්නේ ඊට පරස්පර වූ කොමිසම් සභාවක්. විශේෂයෙන්ම ඔබ හිතන්න මෙම කොමිසම් සභාව වෙත නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීන් කැඳවා තිබෙනවා. එතකොට එම කොමිසම් සභාව හමුවේ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කොමිසම් සභාව හමුවේ වග උත්තරකරුවෙක් වෙනවා. උදාහරණයකට ගත්තොත් මේ සිතාසියම මා දැක්ක මාධ්‍ය වාර්තා කරලා තිබුණා නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීන්ට යවා තිබෙන බව. දැන් මේ නීතිපති දෙපාර්තමේන්තු නිලධාරී මහත්මයා මහා අධිකරණයේදී නඩු කටයුත්තකට මැදිහත් වෙනවා. මොකද්ද? ඇවන්ගාඩ් නඩු කටයුත්තට. එතකොට ඒ සිදු වී තිබෙන විනාශය, රටට අහිමි වී තිබෙන ධනය පිළිබඳව ඔහු ආණ්ඩුව වෙනුවෙන් රජයේ නීතිඥයා කරුණු ඉදිරිපත් කරනවා. ඒතර අධිකරණයේදී පැමිණිලි පාර්ශ්වය නියෝජනය කරන්නේ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරී මහත්මයා. වග උත්තරකාර පාර්ශ්වය නියෝජනය කරන්නේ ඇවන්ගාඩ් සමාගම. ජනාධිපති කොමිසමේදී එම නීතිඥ මහත්මයා වග උත්තරකරුවෙක් බවට පත් වී තිබෙනවා. ඇවන්ගාඩ් සමාගම පැමිණිලිකරුවෙක් බවට පත් වී තිබෙනවා. මා මේ රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මෙවැනි ක්‍රියාදාමය මොනතරම් යුක්ති සහගතද කියලා ඔබ කිරාමන බලන්න. මම නැවතත් කියන්න. අධිකරණයේදී එම නීතිඥ මහත්මයා පැමිණිලිකරු වෙනවා. ඇවන්ගාඩ් වග උත්තරකරු වෙනවා. ජනාධිපති කොමිසමේදී එම නීතිඥ මහත්මයා වග උත්තරකරු වෙනවා. ඇවන්ගාඩ් අයිතිකරු පැමිණිලිකරු වෙනවා. අධිකරණයේදී නීතිඥ මහත්මයා ඔහුගෙන් ප්‍රශ්න කරනවා. ජනාධිපති කොමිසමේදී නීතිඥ මහත්මයා ඇවන්ගාඩ් ප්‍රශ්න කරනවා. ඊට අපි මෙවැනි කරුණු ගොඩක් තියෙනවා. ඒ නිසා මේ සභාව හමුවට මේම කොමිසම් සභාව හමුවට යන්න අපි ලෑස්ති. ඒ අන් කවරක්වත් සඳහා නොවේ. මෙම වංචා දූෂණ සඳහා අපේ අනවරත අරගලීම තවත් සම්දිස්ථානයක් බවට, තවත් ජනතාවට එල්දරව් කිරීමේ ස්ථානයක් බවට පත් කිරීමේ අරමුණක් අපිට තිබෙනවා. ඒ නිසා 11:30ට බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ පිහිටුවා තිබෙන එම කොමිසම් සභාව වෙත මා යන්න සූදානම්. කොමිසම් පත් යොදන ජනතාවට අනුත්‍යාග නෙවෙයි ඔවුන්ගේ විශාලවට කොමිසම් පත් කරනවා. එතකොට දාන විවෘත සම්තුලන මේ කොමිසම් වලට රූපවලට තියෙනවා කියලා මේකදී මේ ප්‍රතිතුමන්ට කිව්වා. දැන් මේවට බලපෑම් වෙලා තියෙනවා මේ ආණ්ඩුවට කියලා. දැන් මේ කොමිසම් වලට ඉස්පත් කරපු වාර්තා නඩු වාර්තා පාලිකාවට ආයෙත් දෙනවා ආයෙ පාඩ මේ පරිසර වලින් ඉදිරිපත් කරලා ඇත්තටම දැන් මෙතන කොමිසම් සභා වර්ග දෙකක් ඔබ පටලගෙන තිබෙන්නේ. එකක් තමයි මේ රාජ්‍ය යාන්ත්‍රණය ස්වාධීන කිරීම සඳහා ගොඩනගන ස්වාධීන කොමිසම් සභාව. يعني ස්වාධීන පොලිස් කොමිසම් සභාව, ස්වාධීන මැතිවරණ කොමිසම් සභාව, ඒ කොමිසම් සභාව. මේක ඒ ගණේලා සැලකෙන කොමිසම් සභාවක් නෙවෙයි. මේක ඇවිල්ලා ජනාධිපතිවරයාට පැවරී තිබෙන බලතල වලට අනුරූප වන පරිදි ජනාධිපතිවරයාගේ බලතල ඇතුලේ පරීක්ෂණ කොමිසම් සභාවක් පිහිටවා තිබෙනවා. ඔබ ඇහුවොත් ඒ පරීක්ෂණ කොමිසම් සභාව වලට මොකද වෙලා තියෙන්නේ කියලා. ඔව් ඇත්ත. මෛත්‍රීපාල සිරිසේන මහත්මයා පත් කරා බරපතල මූල්‍ය අපරාධ පිළිබඳව සොයා බැලීම සඳහා ජනාධිපති විමර්ශන කොමිසම් සභාව. ඒ කොමිසම් සභාවේ වග විභාගයට ලක් කරා වංචාවන් 33ක්. ඒ 33 පිළිබඳව වාර්තාව ජනාධිපතිවරට ලබා දී තිබුණා. එහි
චෝදනාවේ ස්වභාවය, වරදේ ස්වභාවය, වරදට අහුල් වූවන් මේ සියල්ල එම කොමිෂන් සභා වාර්තාවේ සඳහන් වී තිබෙනවා. මේ අවන්ගාඩ් පිළිබඳව හරි එම කොමිෂන් සභාවේ සඳහන් වී තිබෙනවා. ඒ නිසා ඔවුන්ට ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා ජනාධිපතිවරයාට බලය පවරා තිබෙනවා. හැබැයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා එම බලය ක්‍රියාත්මක කරේ නැහැ. පසුව තවත් කොමිෂන් සභාවක් පිටව ඔබට මතක ඇති මහ බැංකුව පිළිබඳව කොමිෂන් මහ බැංකුවේ සිදු බැඳුම් කර ගනුදෙනුව පිළිබඳ කොමිෂන් සභාව. එම කොමිෂන් සභාවේ මොකද වෙලා තිබෙන්නේ? එම කොමිෂන් සභාව යන කාලේ ඔබට මතක ඇති විශාල ආන්දෝලනයට තුඩු දුන්නා മന്ത്രിවරු 118ක් මතක හැටියට. නේද? ඇලෝසියස්කින් සල්ලි අරන් තියෙන බව. ඒ වගේම සමහර മന്ത്രിවරු ගත්තු බවක් දෙන්නේ පිළිගත්තා. ඔවුන් ගත්තු බව. ඒතර අපි දිගටම පාර්ලිමේන්තුව අරගල කරා මොකටද? මේ සංගවා තිබෙන පිටු 106 එළියට දාන්න කියලා. මොකද? ඒ සංගවා තිබෙන පිටු වල තමයි අර සල්ලි ගත්තුයාගේ නාම ලේඛනේ තියෙන්නේ. ඒතර ඒක හැංගුවා. එතකොට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයා පළමුවෙනි කොමිෂන් සභාව වාර්තාව ගත්තා මුකුත් කරේ නැහැ. දෙවෙනි කොමිෂන් සභාවට වාර්තාව හරියට දෙන්නෙත් නැහැ. ඔබ කියන එක ඇත්ත. ඒ නිසා මේ කොමිෂන් සභාවල ක්‍රියාකාරීත්වයත් නැවත පරීක්ෂා කිරීමට භාජනය කරන්න ඕන. ඒ වගේ මුදල් කොච්චර නාස්ති වුණාද කියලා. දැන් ඇති වෙලා තියෙන තත්ත්වය. නමුත් දැන් නව කොමිෂන් සභාව පිටවා තිබෙනවා. ඒ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ජනාධිපතිවරයා ලෙස මේ කොමිෂන් සභාව පිටවා තිබෙනවා. ඉතින් අපි බලමු මේ කොමිෂන් සභාවේ වාර්තාවට කවර ආකාරයක ක්‍රියාමාර්ගයක් ගනීවිද කියලා අපි ඉදිරියේදී කල්පනා කරලා බලමු. කෙසේ වුවත් මෙම කොමිෂන් සභාවේ සඳහා අපි සහභාගී වෙමින් අපේ කරුණු ඉදිරිපත් කිරීම මා හිතනවා අපේ වගකීමක්. ඒ වගකීමට අපි බැඳී සිටිනවා. ඊයේ නැවත ආයේ කරලියට ඇවිල්ලා තියෙනවා හරියට ප්‍රනාන්දු කාර්යාලයතුමාට අපහසුතාවයන් ගන්න පත්‍රවලත් ඒ සම්බන්ධව බලලා තියෙනවා. තුමාගේ ස්ථාවරය ගැන මා හිතනවා අපේ රටේ දේශපාලකයින් බොහෝ අවස්ථාවල ආගමික සංස්ථාවන් සහ ඒ නායක ස්වාමින් වහන්සේලා තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රයට සම්බන්ධ කරගන්න. විටක ඡන්ද ලබා ගැනීම වෙනුවෙන් තව විටක මේ ඡන්ද ලබා ගැනීම සඳහා ආශිර්වාද පැත්තෙන් තව විටක ප්‍රහාරාත්මක ලෙස ඡන්ද ලබා ගැනීම වෙනුවෙන්. ඒ අනුව තමයි මා දැක්කා හරෙන් පනාන්දු മന്ത്രിවරයා ප්‍රකාශ කරලා තිබුණා අගරදු ගුරුතුමාගේ ක්‍රියාකාරීත්වය ඒගොල්ලන්ගේ පරාජයට හේතු වුණා ඒ කුමන්ත්‍රණයක් කියලා. හැබැයි අපි හරියට ආපහු ඒ සිදුවීම් දාමයට ගිහිල්ලා බැලුවොත් ඒ සිදුවීම් දාමයට ගිහිල්ලා බැලුවොත් ඒ කියන්නේ අප්‍රේල් මාසේ 21 වෙනිදා ඒ ප්‍රහාරය සිදු වෙනකොට ඒ ප්‍රහාරය පිළිබඳ සියලු දත්ත තොරතුරු ලැබී තිබීදී මට මතකයි ඒ වෙලාවේදී අගරදු ගුරුතුමා ප්‍රකාශ කරා අඩුම තරමේ මට දුරකථනින් කිව්වනම් මම මේ මිනිස්සු බේර ගන්නවා කියලා. ඔබට මතක ඇති. එනම් අපි ඒ පූජාව නතර කරනවා කියලා කිව්වා. ඒ නිසා උන්වහන්සේට එම ප්‍රහාරය පිළිබඳවත් එම ප්‍රහාරයෙන් විශේෂයෙන්ම උන්වහන්සේගේ ආගමික භක්තිකයන් ඝාතනය වීම පිළිබඳවත් වේදනාවක් තිබෙනවා. ඒ සඳහා සාධාරණ පිළිබඳ අරගලයක් තිබෙනවා. හැබැයි අපි ඒ අරගලය කවර දේශපාලන පක්ෂයට වාසි වෙනවද අවාසි වෙනවද කියලා කිරාමණී බැලීම ඒ තරම් යුක්ති සහගත නැහැ. මොකද ඒ ඝාතනය වූවන්ට සාධාරණයක් ඉටු කිරීම සඳහා උන්වහන්සේගේ අරගලයක් තිබෙන බව අපි දන්නවා. ඒකද. එතුමා ඒක නම් මේ අවස්ථාවේ ප්‍රකාශ කළේ හරිප්‍රාන්ත පියා කියලා තියෙනවා මේ යන්න එපා මේ වගේ තත්ත්වයක් තියෙනවා යන්න එපා කියන දේ ගැන විතරනේ නෑ මා කිව්වේ 21 වෙනිදා සම්පූර්ණ ක්‍රියාදාමය වාර්තා සඳහන් කර තිබීදී සමහර ජනාධිපතිවරයා ඒ වගේම ඒ වෙලාවේ විපක්ෂ අගමැතිවරයා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහත්මයා ඔවුන්ගේ ආරක්ෂක අංශ වලට නිසි ලෙස මේ දැනුම් දී තිබීදී ඒ වගේම හරෙන් පනාන්දුගේ පියා ඔහුට එසේ ප්‍රකාශ කරායයි කියලා හරෙන් පනාන්දු කියා සිටීම මේ සියල්ල විසින් තමයි ඒ 21 වෙනිදා ප්‍රහාරය පිළිබඳව කුකුසක් සැකයක් සහ ආණ්ඩුව වගකීම් අත්තරීම් පිළිබඳව විවේචනයක් ගොඩනගන්නේ. ඒ විවේචනය තමයි මා හිතන්නේ උන්වහන්සේ ප්‍රකාශපත් කරන්නේ. පන්දානම් වැඩක් නෑ හැබැයි මම අගමැති වුණොත් 20000ක් දෙනවා ආර්ථිකව ගොඩ ගන්නකම් කියලා එහෙම පුළුවන්. එතුමගෙන් තමයි අහන්නේ. හැබැයි අපි විශ්වාස කරනවා මේ මහා පරිමාණ වංචා දූෂණ නතර කරා නම්
මෙවැනි අර්බුදයකදී ජනතාවට සහන ලබා දීම සඳහා අතිරේක සංචිතයක් අපි ගාව සභාගත යුතු තිබුණා. මේ ආණ්ඩුව අවුරුදු 72ක් අපේ රට පාලනය කරලා මෙවැනි අර්බුදයකට මුහුණ දීම සඳහා වූ සංචිතයක් අපි සතු වුණේ. අපේ රටේ ආර්ථිකය තියෙන්නේ එදා දේශීය ආදායම් එකෙන් රේගුවෙන් සුරාබදුවකින් සල්ලි ටික ගෙන්න ගන්නවා එදා වියදම් කරනවා. එදා වේල ටුවර්ස් ආර්ථිකය. ඒ නිසා මාස දෙකක් කොරෝනා තත්ත්වයක් ඇති වුණාම ඒ තත්ත්වයට ජනතාවගේ ජන ජීවිතය අඩාල නොවි සහන සැලසීම සඳහා වූ ආර්ථික සංචිතයක් අපි සතු නොමැති ප්‍රශ්නේ තමයි මෙතන පෙනෙනගෙන තිබෙන්නේ. දැන් ඇත්තටම මම හිතන්නේ කරුණාම්මාන් කළ තියෙන ප්‍රකාශය ටිකක් අපේ සමාජය බරපතල ලෙස සැලකී තුලා විශ්වාස කරනවා. මොකද දැන් අපි දන්නවා අපේ රටේ අවුරුදු 30ක යුද්ධයක් සිද්ධ වුණා. යුද්ධේ මිනිස් ඝාතනයක් සිද්ධ වුණා. හමුදාවත් ගොඩක් මැරුණා. ඒ වගේම LTTත් ගොඩක් මැරුණා. ඒතකොට දැන් ඒක අවසන් වෙච්ච සිද්ධියක්. මම දැන් අපේ සමාජයේ කාටත් පොඩි කම්පනයක් තියෙනවා. එහෙම සිද්ධ වෙලා අපේ රටේ පුරවැසියන් මේ යම් පිළිබඳව. එතකොට ඒකෙදි කරුණාම්මාන් කියලා කියන්නේ ඒක අවස්ථාවක මේ ප්‍රහාරයන්ට කියන්නේ LTT පැත්තෙන් සිදු කර ප්‍රහාරයන්ට නායකත්වය දීපු කෙනෙක්. පසු කාලෙක ඔහු LTT ගෙන් වෙනස් වෙලා ඇවිල්ලා ආණ්ඩුවටත් එකතු වුණා. දැන් ආණ්ඩුවට එකතු වෙන ලාවක අපි දන්න හොඳටම ඔහුට ජාතික ලැයිස්තු මන්ත්‍රීකමක් දීලා මහින්ද රාජපක්ෂ මහත්තයාලා ඔහුව ශ්‍රී ලංකා පක්ෂයේ උපසභාපති කෙනෙකුට බවට පත් කරගත්තා. එතකොට ඒක ප්‍රශ්න කරනකොට ඒගොල්ලෝ කිව්ව දේ තමයි කරුණාම්මා මේ කාලේ වැරදි කරා තමයි ඒක කරන්නේ. මොකද දැන් ඒවා ඇත්තරලා ඇවිල්ලා ඉන්නේ. දැන් ඒවා අයින් කරලා තියෙන දැන් හොඳ පුරවැසියෙක් කියලා තමයි කිව්වේ. නමුත් දැන් මොකද මේ වෙලා තියෙන්නේ අපෝ? දැන් කරුණාම්මා නැගෙන පළාත ඡන්දෙ ඉල්ලනවා. ඉල්ලන්නේ මේ ආණ්ඩුවට යන්න බලාගෙන. දැන් ඔහු අර ඒ කාලේ කරපු ඝාතනයන් පිළිබඳව කිසියම් උජාරුවකින් තමන් කරපු හපංකමක් හැටියට මේක අපෝ කියනවා. ඒතකොට ඒකෙන් පේන්නේ තමයි. ඒකට තාමත් ඔහු ඊළාම් යුද්ධයේදී සොල්දාදුවන් ඝාතනය කිරීම ලංකාවේ සොල්දාදුවන් ඝාතනය කිරීම වීරත්වයක් කොට තමයි සලකන්නේ. එතකොට එහෙම වීරත්වයක් කොට සලකන කෙනෙක්ව තමයි පෞගේ කාලේ ශ්‍රී ලංකා පක්ෂ මහින්ද රාජපක්ෂ මහත්තයලා තමන්ගේ පක්ෂය උපසභාපති කරගෙන හිටියේ. දැනුත් ඔහුගේ පක්ෂය මේ ඒගොල්ලන්ගේ සන්ධානය තුළ තියාගෙන ඉන්නවා. ඊළඟට දැන් ඔහු ආණ්ඩුවට එන්න බලාගෙන ඉන්නේ. ඒ නිසා අපිට පේන්නේ තමයි මේක ඇතුලේ එකක් මේ මහින්ද රාජපක්ෂ මහත්තයලා ගෝඨාභය රාජපක්ෂ මහත්තයලා කණ්ඩායම ඡන්ද ගැනීම සඳහා මෙතන සඳහා ඕනෑම කැත වැඩක් ඕනෑම කුපාඩිකමක් දේශපාලන කුපාඩිකමක් ඕනෑම සමාජයට හානි කර දෙයක් කරන්න ලෑස්ති කියන පෙන්නලා තියෙනවා. දැන් අපි මෙහෙම කල්පනා කරොත් එහෙම දැන් මේ කොළඹෙන් ගත්තොත් එහෙම හිටපු හමුදා නායකයෙක් වෙච්ච සරත් තිරසේකර මහත්තයා ඡන්ද ඉල්ලනවා. ඔහු ඡන්ද ඉල්ලද්දී ඔහු කියන්නේ මොකද්ද? කොටි මර්ධනය කරන්න කොටි ඝාතන කරන දායක උනේ මම නිසා මට ඡන්ද දෙන්න කියලා. ඒ පැත්තෙන් කරුණ ඉල්ලනවා. හමුදාව ඝාතන කරන සම්බන්ධුනේ මම මට ඡන්ද දෙන්නේ කියලා. ඒ ඡන්ද ඔක්කොම ගන්න යන්නේ එක තැනකට. ඒක සදාචාරය මොකද්ද? ඒක කොහොමද යුක්තිසහගත වෙන්නේ? ඒ තර්කනේ තේරෙන්නේ නැද්ද? ඒක පරස්පරේ තේරෙන්නේ නැද්ද? දැන් වෙලා තින්නේ මහින්ද රාජපක්ෂ මහත්තයලා කණ්ඩායමයි මහින්ද රාජපක්ෂ මහත්තයලා වටේන් උදව් කරන අයටයි ඔය තර්කන මොකක්වත් අතරක් නැහැ. අන්ත බලලෝභී තැනක ඉන්න නිසා අපේ රටේ ජාතිවාද අවුස්සනවා, ආගම්වාද අවුස්සනවා, ජාතිකත්වයන් කොටවනවා, ආගම් කොටවනවා. හැම පැත්තෙම ඡන්ද ගන්න පුළුවන් නම් ඡන්ද ගන්නවා. ඒ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ LTT සංවිධානයේ සමාජිකයෝ ඒගොල්ලෝ ඝාතනය කිරීම සඳහා ඡන්ද ගන්නවා. ඝාතනය කරා කියලා. අනිත් පැත්තෙන් ගත්තන් පස්සේ සන්නද්ධ හමුදා ඝාතනය කිරීමේ කාර්යභාරය වෙනුත් ඡන්ද ගන්නවා. ඒ ඡන්ද එක තැනකට ගන්න ඔක්කොම. ඒකට ඒක ගත්තොත් එහෙම දේශපාලනික තියෙන්න ඕනේ නැති මට්ටමේ ඉතා බරපතල අවස්ථාවාදයක් දෙබඩිකමක් මේ ගත්තොත් දේශපාලන තක්කඩිකමක් මේ තියෙන නිසා අපි විශ්වාස කරනවා මේක වැරදි නිසා අපි අහන ආණ්ඩුවෙන් දැන් ආණ්ඩුව අයිනිය දේශප්‍රේමී ආණ්ඩුවනේ මේක. ඔය ආණ්ඩුව වටේ කට්ටියක් ඉන්නවනේ හැමතිස්සෙම දේශප්‍රේමීත්වයේ කරේ ගහගත් කට්ටියක්. අපි අහන්නේ දේශප්‍රේමීන්ගෙන් සහ ආණ්ඩුවෙන් මේ සම්බන්ධයෙන් ආණ්ඩු ස්ථාවරය මොකද්ද? මේ ගැන ආණ්ඩුව මොකද්ද කියන්නේ? ඒ සම්බන්ධ ගන්න පියවර මොකද්ද? ඒ නිසා මේ සම්බන්ධයෙන් අපි හිතන ආණ්ඩුව පැහැදිලිවම තමන්ගේ ස්ථාවරය පැහැදිලි කරලා පියවරක් ගන්නවා. දැනට අපිට පේන්නේ ආණ්ඩුවේ බොහෝ දෙනා අනියමින් කරුණාම්මාන්ව ආරක්ෂා කිරීමේ මත තමයි පතුරවමින් ඉන්නේ. ඒ නිසා ඒක අපි හිතන්නේ ඒක සාධාරණ වෙන්නේ. ඒ නිසා අපි ජනතාවට කියනවා මේ ප්‍රතිරෝධය තේරුම් ගන්න. මේ කෙසේ හෝ ඡන්ද ගන්න මේ පැත්තෙන් සිංහල ජාතිවාදී අවස්සන මේ පැත්තෙන් දෙමළ ජාතිවාදී අවස්සන. මේ පැත්තෙන් සිංහල ජාතිවාදී අවස්සන මේ පැත්තෙන් මුස්ලිම් ජාතිවාදී අවස්සන. ඉතින් එහෙම මේ
ඒ කියන්නේ ඡන්දයකදී කළ යුතු නැති මානව සමාජයත් තුළ කළ යුතු නැති ඉතාම තක්කඩිම දේශපාලනයක් කරමින් බලය ගන්න හදන කණ්ඩායමක් මේ කණ්ඩායම බලය තහවුරු කරන්න හදන්නේ විදිහට. ඒ නිසා ඒ පිළිබඳ ජනතාව කල්පනා කළ යුතු තියෙනවා. අනිත් පැත්තෙන් අපි ආණ්ඩුවට අභියෝග කරනවා මේ පිළිබඳව ආණ්ඩුව ස්ථාවරය ආණ්ඩුව ගන්න ක්‍රියාමාර්ග මොකක්ද කියලා කියන්නේ කියලා. මේ කතාවක එකක් මේ සතරන කතාව 2011 දී ලෝක කුසලානේ ජයග්‍රහණ ලබා ගන්න තිබුණේ අපිට අහිමිලා කියලා මේ මුදල් තරඟේ පාවා දුන්නා. ඔව් ඒක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් අපි දන්නවා ලෝකයේ ওই තරඟවලදී මුදල් තරඟ පාවා දීම් ලෝකෙ සිද්ධ වෙලා තියෙනවා. ඒක සාමාන්‍යයෙන් ලෝකේ තියෙන එකක් මේ සිස්ටම් එක ඇතුලේ සල්ලි වලට ක්‍රීඩකයෝ මිලදී ගන්න එහෙම තියෙනවා. දැන් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ දැන් 2011 සිද්ධ වුණා කියලා ඔයගොල්ලෝ කියනවා නම් එතකොටත් මහින්ද නන්ද මහත්තයා ක්‍රීඩා මන්ත්‍රීලෙස ඉඳද්දී අවුරුදු 9ක් තිස්සේ මේක හංගන් හිටියේ ඇයි? මම හිතුවා හෘදයාක්ෂණ යවුත් එහෙම මේ වගේ රටකට ලැබෙන ජයග්‍රහණයක් නැති වෙන රට අපකීර්තිය සිද්ධ වෙනාගේ බරපතල සිදුවීමක් කෙනෙක් කොහොමද හිතේ තියන් ඉන්නේ අවුරුදු 9ක් දරාගෙන ඉන්නේ. නිසා ඒකම ප්‍රශ්නයක් තියෙනවා මහින්ද නන්ද කොහොමද හිටියේ අවුරුදු 9ක් මේක හිතේ තියන් කියලා කියන්නේ නැතු. දැන් කියන්නේ ඇයි කියලා. ඒ නිසා අපි හිතන්නේ මේක මේ විවිධ අරමුණු සඳහා කරන දේවල් මේ තියෙන්නේ. මේ සම්බන්ධයෙන් අපි කෙනෙක් එක හරියට පරීක්ෂා කරන්න කම තියෙනවා. දැන් වෙලා තියෙන්නේ මොකද්ද? මහින්ද නන්ද මහත්තයා කිව්වා මෙහෙම එකක් වුණා කියලා. ඊට පස්සේ ඒකට විරුද්ධව ක්‍රීඩා ලෝලින්ගේ පැත්තෙන් සහ ක්‍රීඩකයන්ගේ පැත්තෙන් කරුණු පැහැදිලි කරන්න පටන් ගත්තා. ඒ කරුණු පැහැදිලි කරනකොට දැන් මොකද වෙන්නේ? දැන් පොඩ්ඩක් අර කතාව වෙනස් කරලා. දැන් තනුව පොඩ්ඩක් වෙනස් කරලා තියෙනවා. දැන් කියනවා මේ ක්‍රීඩකයෝ නෙමෙයි මේ වැඩේ කරලා තියෙන්නේ වෙන කට්ටියක් කියලා. ඉතින් එහෙනම් දැන් කියන්න කම දෙනවා ක්‍රීඩකයෝ නෙවෙයි නම් මේ වැඩේ කරේ කවුද? සාමාන්‍යයෙන් ගත්තොත් ඔය තරඟයක් පාවා දීම කියලා දැන් ක්‍රීඩකයන්ටනේ පිටින් සෙල්ලම් කරන. එහෙම නෙවෙයි නම් කවුද? එතකොට අපිට ප්‍රශ්නේ අහන්න තියෙන්නේ ඒ කාලේ ක්‍රීඩා ඇමති එතුමාද මේක කරේ? නැත්නම් ඒ ක්‍රීඩා උත්සවේ නරඹන්න ගියා මහින්ද රාජපක්ෂ මහත්තයා ඉන්දියාවට ගියානේ. එහෙනම් මහින්ද රාජපක්ෂ මහත්තයාද මේ වැඩේ කර දුන්නේ මොදිත් එක්ක කතා බහ කරලා. එහෙමත් නැත්නම් ක්‍රිකට් පාර්ලිමේන්තුවට වෙන කට්ටියක්ද? තිලංග සුමුතුළු මහත්තයාද? කවුද කියලා කියන්න එපා තොරතුරු තියෙනවනේ. ඒ නිසා හරියට නිශ්චිතව තොරතුරු ඉදිරිපත් කරලා වැරද්ද කරේ කවුද කියලා කියන එක දැන් මහින්ද නන්ද මහත්තයාගේ සහ ආණ්ඩුවේ වගකීම. ඒ නිසා මේකෙන් කර ඇරලා යන්න පුළුවන් කමක් නැහැ. මේක කරානේ වෙන ආරමුණකින් කරපු තාක්කඩි කමක් නම් අපි හිතනවා ඒක ලංකාවේ ක්‍රිකට් පිළිබඳව ආදරය කරන දේශපාලන බෙදයක් නැහැ ක්‍රිකට් වලට ආදරය කරන හැමෝම බරෙන් ගන්න ඕන කාරණයක් මේක. මොකද මේක ලංකාවට අපහාසයක්. ලංකාවේ ක්‍රීඩකයන්ට වෙච්ච අපහාසයක් තියෙනවා. ඉතා බරපතල මේ කාරණේ. ඒ නිසා එවැනි බරපතල කාරණයක් නිකන් වචන දෙක තුනකින් කියලා ප්‍රකාශයක් කරලා නිකන් මගහැරලා යන්න පුළුවන් කමක් නැහැ. මේ සම්බන්ධයෙන් ගත්තමත් හරියට පරීක්ෂණ පවත්වලා මහින්ද නන්දගෙන් අහන්න ඕනකම තියෙනවා කවුද මේක කරේ කියලා. මහින්ද නන්ද හරියට කියන්න ඕනකමක් තියෙනවා. ඔව් ඒ පිළිබඳ අනුසෝදනය දෙලිගෙනක් කරාවි මට ඊට කලින් මට පොඩ්ඩක් එකතු කරන්න ඕන අපි අර කලින් අපේ මේ මොකද මේ පොත්පත් සාකච්ඡාවේ අරමුණු කාරණේට. නැත්නම් අපි ඒක පැත්තට දාලා ඉන්දියාව කියන්නේ. කියන්නේ අපේ අරමුණ උනේ මේ අර ජනාධිපතිගේ ওই විශේෂ කොමිසම විසින් කැඳවපු ප්‍රශ්නනේ අනුසෝදනය. එතකොට අපි එකක් කියනවන්න මෙහෙම ඒ කියන්නේ ආණ්ඩුවේ අරමුණ අපිට පැහැදිලි. ඉතා පැහැදිලි. නිසා අපි නිකන් අර මොකක්ද අඳුරු අතපත කැමක නැහැ. මේ තියෙන්නේ මොකද්ද? අපි ජනතාවේ මුක්ති පෙරමුණ සහ විශේෂයෙන් අනුස්තන සහෝදරයා පහුගිය කාලේ රාජපක්ෂවරු කරපු වංචා දූෂණ පිළිබඳව කරුණු ගොඩාක් හෙළිදරව් කරා. ඒක එකක්වත් බොරු නෙවෙයි ඇත්ත දේවල්. අපි කවදාකවත් පක්ෂයක් හැටියට සහෝදර පුද්ගලෙක් හැටියට කවදාකවත් අපි ඔප්පු කරන්න බැරි, තහවුරු කරන්න බැරි කිසිවක් කියලාත් නැහැ කියන්නෙත් නැහැ. එතකොට ඇවන්ගාඩ් සිද්ධියත් එහෙම තමයි. එතකොට අපි දන්නවා ඇවන්ගාඩ් සිද්ධිය වුණාට පස්සේ ආණ්ඩුවට හිතේ අමාරුවක් ඇති. ගොඩබ රාජපක්ෂ මාතර හිතේ අමාරුවක් ඇති. මොකද තමන්ගේ මිත්‍රයා තමන් විසින් හදා දීපු වැඩේ ඒක එල්දරා වුණා. ඌට රිමාන්ඩ් ලයින සිද්ධ වුණා. මේ ක්‍රියාවලිය නතර වුණා. ඒක නැවත නාවික හමුදාවට පවරගත්තා. සෝල් ලොකු විශාල ලාභය උන්ට ගන්න බැරුණා. ඒ ලාභේ නාවික හමුදාවට ආවා. හිතේ අමාරුවක් තියෙන පුළුවන්. ඒ නිසා මේ හිතේ අමාරු නිසා මේ වංචා දූෂණ හොයන්න මැදිහත් වෙච්ච අයට පොඩ්ඩක් රිදවන්න බලාගෙන, බයවත් ගන්න බලාගෙන වගේ දේවල් කරනවා කියලා අපිට නිකන් හිතෙනවා. එහෙම දන්නේ නැහැ කියලා. එහෙමනම් අපි කියන්න ඕනකම තියෙනවා ඒගොල්ලන්ට ආණ්ඩුවට. ඒගොල්ලෝ හිතනවා නම් මේ වගේ පොඩි දේවල් කරලා නිකන් කමිෂන් වල කැඳවල වගේ දේවල් කරලා ජනතා විමුක්ති පෙරමුණ බයවත් ගන්න පුළුවන් කියලා. ඒත් අපේ පක්ෂයේ ඕනම නායකයෙක් බයවත් ගන්න පුළුවන් කියලා. සනක සහෝදරයා ඇතුළු අපි හිතනවා ඒක නම් වැරදි අදහසක්. මොකද අපි එහෙම බයවත් ගන්න බෑ. අපි මේකට ඇවිත් තියෙන සටන් කරන්න බලාගෙන. මේක අපිට නැති වෙන දෙයක් මොකක්වත් නැහැ.
ඒගොල්ලන්ට තියෙන නැති වෙන දේවල් හැම ගාඩ් තියෙනවා, ඒවා හොයාගත්තු සල්ලි තියෙනවා, ධනෙ තියෙනවා, ඒගොල්ලන්ගේ ජනාධිපතිකම් තියෙනවා, අගමැතිකම් තියෙනවා, ඇමතිකම් තියෙනවා. අපිට එහෙම ප්‍රශ්නයක් නැහැ. අපිට නැති වෙන මොකක්වත් නැහැ. අපිට තියෙන මොකද්ද මේ රටට අපි යුක්තිය ඉටු කරන්න ඕන. මේ රටේ ජනතාවෙන් අපි දේශපාලනයක් කරනවා. ඒ ජනතාවට අපි යුක්තිය ඉටු කරන්න ඕන. මේ රටට අපි ආදරේ ඇත්තටම ඒගොල්ලෝ වගේ බොරුවට නෙවෙයි. නිසා මේ රටේ ධනය, මේ රටේ ජනතාවගේ ධනය කවුරු හරි හොරකම් කරන මංකොල්ල කරනවා නම් ඒක අපි හෙලි කරන්න ඕන. ඒක නැවත ජනතාවට ලබා දෙන්න අපි මහන්සි වෙන කවදා ගන්න පුළුවන් වුණක් කමක් නැහැ මහන්සි වෙන්න ඕන. ඉතින් අපි ඒ කාර්ය කරමින් ඉන්නේ. කනු සහෝදරයා පොගේ කාලේ කරේ ඒ කාර්ය. නිසා මේ රටේ ජනතාවගේ නාස්ති කරපු මුදල් ටික නාස්ති කරේ කවුද, හොරකම් කරේ කවුද, වංචා කරේ කවුද කියලා හොයා දීලා ඒක නැවත අය කරගෙන සඳහා මැදිහත් වෙච්ච කෙනෙකුට ආණ්ඩුවක් කටයුතු කරන්නේ නිකන් වැරද්ද කරපු කෙනෙක්ට වගේ නම් අපි හිතනවා අපේ රට ගමන් කරමින් ඉන්න පැත්තේ තරම් හොඳ වෙන්නේ නැහැ කියලා. ඒ නිසා අපි ආපහු කියන්නේ තමයි එකක් අපිව බය කරන්න හදනවා නම් ඒක සිද්ධ වෙන්නේ නැහැ. අපිව දුර්මුඛ කරන්න හදනවා නම් මේ ජාතිය කරලා ඊට පස්සේ නොකර ඉන්න එහෙම වෙන්නේ නැහැ. හෙටත් අපි මේ වැඩේ කරනවා. අපි කරනවා. ඒ වගේම අනිත් පැති කරනකම තියෙනවා දැන් මේ පුද්ගලයෙක් ලෙස ඉන්න කියලා තියෙනවා සහෝදරයාට. හැබැයි අපි කියනවා ආණ්ඩුවට මේක අපි බාරගන්න එහෙම නෙවෙයි. මේක බාරගන්න පක්ෂයක් හැටියට. ඔය වෙන පක්ෂ වගේ නේ අපේ පක්ෂය අපි ඔක්කොම එකට එන පක්ෂයක්. ඒ නිසා අපි ඒගොල්ලන්ට කියනවා නිකන් අර තනි කෙනා හුදකලා කරලා එයාට එන්න කියලා එහෙම සෙල්ලම් දාන්න හදන අපිත් එක්ක මේක අපි ගන්න බරට පක්ෂයක් හැටියට. නිසා අපි පක්ෂයක් හැටියට අනු සහෝදරයා මේකට මුහුණ දෙන්න ලෑස්ති. මොකද මේකට මුහුණ දෙන්න ඕන කරන සාක්ෂි සාධක ඇතිතරම් අපි සතුටු තියෙනවා. අපි ඉල්ලීමක් කරන්න පුළුවන් නම් අපිට කොමිසමත් එක ප්‍රශ්නයක් නෙවෙයි තින්නේ. ආණ්ඩුවෙන්ම කොමිසමට අපි කැඳවනවා නම් අනුසතර කැඳවනවා නම් සාධාරණ වෙන්න අපට කියන්න තියෙන කතන්දරේ කියන්න ඉඩ දෙන්න එතන. මොකද අපිට කතාවක් තියෙනවා කියාගන්න. තින්සක් එහෙම ඉඩ දුන්නොත් මම හිතන්නේ කොමිසම සාධාරණත්වයේ කොමිසම පත් කරපෙකේ ගොඩ ප්‍රජාපක්ෂ මාතක මොකක්ද තීරණකුත් හැදේවි. එහෙම තුනොත් නිසා අපි බලාපොරොත්තු වෙන අවස්ථාව දෙයි කියලා. ඒ අවස්ථාව ලැබෙනවා නම් අපි කිව්ව කරුණු සියල්ලම තහවුරු කරලා පෙන්වන්න අපිට පුළුවන්කමක් තියෙනවා. ඒ නිසා අපි ආණ්ඩුවට අවධාරණය කරනවා. අපිත් ඒක අර වෙන පක්ෂත් එක්ක නිකන් බයවත් ගන්න බලාගෙන, දිනා ගන්න බලාගෙන ඒ වගේ වට ලෑස්ති වෙන්න එපා. අපි හැම පක්ෂයක් නෙවෙයි. අපි ලෑස්ති මේකත් එක්කෙන් අනිවාර්යයෙන්ම යුක්තියේ පැත්තේ සාධාරණ පැත්තෙන් සටන් කරන්න යනවා. ඉවරණයක් කරනවා. අද දින මහමැතිවරණයක් මේ මැතිවරණ විපක්ෂනාත් පක්ෂ ප්‍රධාන පක්ෂ පොඩි පොරොන්දු දෙනවා. දැන් මුතුමාලේ පොරොන්දු දෙපාරේ මේ කරන්නේ මේ අලුතෙන් දැක්මක් මේ මැතිවරණේ මුතුමාලා හඳුනාගන්න ඇතිනේ. යථාර්ථ කියන්න ඕන ප්‍රධාන ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්න. අගෝස්තු 5 පවත්වන මැතිවරණයේදී ජනතාවගේ ප්‍රධාන අපේක්ෂාව බවට පත් වෙලා තිබෙන්නේ පාර්ලිමේන්තුවේ හිටපු 225 දෙනා වෙනුවට ඒ 225 දෙනාගෙන් අපේ 6 දෙනා ඇර හොරකම් වංචා දූෂණ වලට විවිධාකාරයෙන් සම්බන්ධ වෙලා ඉන්න පිරිස එළියෙන් තියලා ජනතාවගේ ඕනෑපාකම් ඉෂ්ට කරන්න සමත් පාර්ලිමේන්තු නියෝජිතයෝ 225ක් පත් කිරීම. ඒක තමයි රටේ අවශ්‍යතාවය සහ ජනතාවගේ අවශ්‍යතාවය. පාර්ලිමේන්තුක කාර්යභාරය කියලා කොටසක් තියෙනවා. දැන් ඒ කාර්යභාරයේ කොටසක් සම්පූර්ණ කිරීම වෙනුවෙන් අරගල කිරීමේදී ඒකෙන් බටකාපු යම් පිරිසක් තමයි අනුර සහෝදරයා සම්බන්ධයෙන් ওই කැඳවීම කරලා තියෙන්නේ. පාර්ලිමේන්තුවේ කාර්යභාරයේ ප්‍රධාන කාර්යයක් තමයි ජනතාවගේ මුදල් ආරක්ෂා කිරීම. ඒ මුදල් වැඩි දියුණු කිරීම. ඒ මුදල් නිසි පරිදි යෙදවීම. ඒ මුදල් සුරක්ෂිත කරමින් ජනතාවගේ අවශ්‍යතාවයන් ඉටු කරන්න කටයුතු කිරීම. ඒක පාර්ලිමේන්තුවේ ප්‍රධාන වගකීමක්. අනිත් පක්ෂවලට ඒ වගකීම නැති වුණාට අපේ മന്ത്രിවරු 6 දෙනාම ඒ වගකීම ඉතා මැනවින් ඉෂ්ට කරා. කවුරුත් දන්නවා සුනිල් හඳුනේති සහෝදරයා කෝප් කමිටුව තුලදී සභාපතිවරයා විදියට කරන්නේත් එහිම කොටසක්. මහජනයාගේ ධනය සම්බන්ධ ප්‍රශ්නය තමයි එතන සාකච්ඡා කරන්නේ. ඒ ආරක්ෂා කිරීම වෙනුවෙන් තමයි එතන ප්‍රශ්න කරන්නේ. ඒක ප්‍රධාන වගකීමක්. ඒ වගකීම පහුගිය ආණ්ඩු කීපයක්ම ඉෂ්ට කරේ නැහැ. ඒ නිසා ජනතාවට ඕනකමක් තියෙනවා මෙවර ජනාධිපතිවරණයේදී වගේ නෙමෙයි ජනාධිපතිවරණයේදී කවුරු හරි එක්කෙනයි දිනන්නේ. නමුත් මෙතන 225ක් තෝරාපත් කරගන්න පුළුවන්කම තිබෙනවා. එහි අපේ පංගුවක් එතකොට තියෙනවා අනිවාර්යයෙන්ම. ඉතින් අපි ජනතාවගෙන් ඉල්ලීමකුත් කරනවා පාර්ලිමේන්තුවේ කාර්යභාරය කිරීමට සමත් කණ්ඩායම මාලිමාව කණ්ඩායම මෙවර පාර්ලිමේන්තුවට තෝරාපත් කරලා එවන්න කියලා. රටේ තියෙන ජනමතය අනුව බැලුවම ඒ ජනමතයට අනුව ඡන්දය පාවිච්චි වෙනවා නම් ජනතාව නිවැරදි දේ නියෝජනය කරමින් මත පළ කරනවා වගේම ඒ සඳහා වන තමන්ගේ වගකියුතු අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ නියෝජිතයෙක් පත් කරද්දී ඒ වගකීම ඉෂ්ට කරනවා නම් නැවත ඔය ප්‍රශ්නේ අහන්න වෙන්නේ නැහැ.
අවසන් කරමු. right බොහොම ස්තුතියි. හරි එහෙනම් සියලු දෙනාට බොහොම ස්තුතියි සහභාගී වුණාට. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා මේ පිළිබඳ ජනතාව අතරට මතයක් ගෙනියන්න ඔබතුමාලත් මේ කොටස්කාරයෙක් වෙයි කියලා. බොහොම ස්තුතියි. අනේ නේ. ඒ මගේ විදිය. කේන්ති යනවා තාම දැකලාම නැහැ ලංකාවේ කවුරු.